හොඳයි දරුවනේ අපි දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ 2019 ජෛව පද්ධති තාක්ෂණවේදී නව නිර්දේශ යටතේ පැවැත්වුණු විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ අවසන් රචනා ප්‍රශ්නයත් එක්ක ඉදිරි පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙම නැත්නම් 6 වෙනි රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන පිළිවෙල අනුව 10 වෙනි ප්‍රශ්න පත්‍රයේ. දුවල පුතාලා දන්නවා රචනා ප්‍රශ්න පත්‍රයේ A කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4කින් සමන්විතයි දුවේ පුතේ. ඉතින් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ට පස්සේ එන්නේ දරුවනේ පස්වෙනි රචනා ප්‍රශ්නේ B කොටසේ රචනා ප්‍රශ්න ආරම්භ වෙන්නේ ප්‍රශ්නාංක 5 විදියට. 5, 6, 7, 8, 9, 10. ඒ විදියට ප්‍රශ්න 6ක්. රචනා ප්‍රශ්න 6ක් තියෙනවා දරුවනේ. එක කොටසක් කොටස් 3කින් සමන්විතයි A කොටස, B කොටස සහ C කොටස කියලා. ඉතින් දුවල පුතාලා මේ රචනා ප්‍රශ්න 6න් ප්‍රශ්න 4ක් තෝරගෙන ප්‍රශ්න 4කට උත්තර ලියන්න ඕනේ. ඉතින් එක ප්‍රශ්නයක කොටස් 3 ගානේ 3 අරක් 4 12ක් ප්‍රශ්න 12කට පිළිතුරු ලියන්න ඕනේ දරුවනේ දුවල පුතාලා. පැය දෙකක කාලයක් ඕගොල්ලන්ට තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ පැයක කාලයක් තියෙනවා. ඒ වගේම A කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ, B කොටස රචනා ප්‍රශ්න පත්‍රයේ සඳහා පුතේ පැය දෙකක කාලයක් හම්බ වෙනවා. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක ආරම්භ කරනවා මේ රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටසේ අවසන් ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ නැත්නම් 6 වෙනි ප්‍රශ්නයත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. බලමු දරුවනේ 10 A කොටසෙන් කියනවා පුතේ භූමි අලංකරණයේ ප්‍රතිලාභ විස්තර කරන්න. ඉතින් මේ භූමි අලංකරණය ගත්තහම පුතේ ලෝකයේ ඈත අතීතයේ සිඳලම මේ භූමි අලංකරණය කියන සංකල්පය ලෝකේ භාවිතා වෙලා තියෙනවා දරුවනේ. ඉතින් ලංකාවේ ගත්තත් දරුවනේ සීගිරි උද්‍යාන, මහමෙවුනාවේ තියෙන උද්‍යාන ගත්තාම දරුවනේ එක එක රාජ්‍ය අවධිවලදී අනුරාධපුර යුගයේ වගේම පොළොන්නරු යුගය ගත්තාම මෙන්න මේ යුගවල දරුවනේ මේ උද්‍යාන අලංකරණය මේ රජවරු පවා මේවා සඳහා මේ උද්‍යාන අලංකරණය තමන්ගේ මේ මානසික ඒකාග්‍රතාවය තියාගන්න ඒ වගේම මේ අතීතයේ දරුවනේ මේ බැබිලෝනියාවේ මේ එල්ලෙන පාලම් මේ ආකාරයට විවිධ උද්‍යාන මේ ලෝක ශිෂ්ටාචාරය ගත්තාම දරුවනේ මේ උද්‍යාන නිර්මාණය කරන කියන එකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසයට විහිදලා යන ක්‍රියාවලියක් විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් මේ පරිසරය වෙනස් වෙලා තියෙන වැඩි වෙන ජනගහනයත් එක්ක මිනිසා කාර්යබහුල වෙලා ඉන්නේ පුතේ. මෙන්න මේ කාර්යබහුලත්වයත් එක්කම මිනිසා තමන්ගේ දොරකඩටම මේ උද්‍යාන අලංකරණය ගෙනල්ලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම නිවසක් ඉදි කරනකොට ඒ නිවසටම නිවස තුළ උද්‍යානයක් ඉදි කරනවා දරුවනේ මේ අවශ්‍ය අංගෝපාංගයන්ගෙන් සමන්විත. දෘಢ අංග මෘදු අංග භාවිතා කරලා දැන් උද්‍යාන වලදී යොදා ගන්නා මෘදු අංග විදිහට පුතේ ශාක භාවිතා කරලා සිදු කරන ශාක වැටි, මල් පාත්ති දරුවනේ විශාල ශාක විවිධ ප්‍රමාණයේ ශාක දරුවනේ අපිට ගන්න පුළුවන්. ඒ වගේම තෘණ වර්ග, ඒ වගේම මේ ජල පොකුණු වල දාන ඇති කරන මත්ස්‍යනුත් පුතේ අපිට මේකේ මෘදු අංග විදියට ගන්න පුළුවන්. මේ උද්‍යානයක භාවිතා කරන දෘಢ අංග විදියට දරුවනේ අපිට කොන්ක්‍රීට් සිමෙන්ති භාවිතා කරලා කරන නිර්මාණ ගන්න පුළුවන් පුතේ ආච්, පර්ගෝලා. ඒ වගේම දරුවනේ උද්‍යානවල ඉදි කරන මේ ගිමන්හල්, ඒ වගේම උද්‍යාන පුටු, උද්‍යාන බංකු, ඒ වගේම පාලම්, ඒ වගේම කුරුළු නාන තටාක, දියඇලි තාමත් මේ අලංකාරවත් විදියට නිර්මාණය කරනවා පුතේ. ප්‍රතිමා නිර්මාණය කළා ඒවා දෘಢ අංග භාවිතා කරලා දරුවනේ සිමෙන්ති, කොන්ක්‍රීට් භාවිතා කරලා මේ නිර්මාණ කරනවා. ඒ වගේම ශාක භාවිතා කරලා කියන මෘදු අංග, විශාල ශාක, ඒ වගේම මල් පාත්ති, ශාක පඳුරු තියෙනවා දරුවනේ විවිධ විදියට සකස් කරලා. ඒ වගේම කප්පාදු කිරීම කරලා සකස් කරන ලද ශාක, අවධානය කේන්ද්‍රගත කිරීම සඳහා සකස් කරන තිල ශාක ඒ ආකාරයට දරුවනේ. ඉතින් මෙන්න මේ විදියට මේ උද්‍යාන අලංකරණය තමාගේ නිවසේ ඉදිරිපිටටම තමාගේ දොරකඩටම රැගෙන ඇවිල්ලා තිනවා. මේ විඩාබර ජීවිතයත් එක්ක මිනිසා ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක දරුවනේ මේ තමන්ගේ නිවස ඉදි කරනකොට නිවසේම මේ උද්‍යාන ඉදි කිරීමටත් මිනිස්සු පෙළඹිලා තියෙනවා දරුවනේ. තව මුදලක් මේ වෙනුවෙන් වැය කරලා. ඉතින් තමන්ගේ මේ මහන්සිය ඒ වගේම මේ මානසික ආතතිය අවම කරන්න, ඒකෙන් මිදෙන්න අවශ්‍ය ආකාරයට මේ නිර්මාණ සිදු කිරීම දැන් ඉතාම ජනප්‍රිය අංගයක් බවට නිවාස ඉදි කිරීමේදී පත් වෙලා තියෙනවා දරුවනේ. ඉතින් විශේෂයෙන් මම සරලව හැඳින්වීමක් කරේ මේ උද්‍යාන අලංකරණේ භූමි අලංකරණය පිළිබඳ දරුවන්ට. ඉතින් දරුවනේ භූමි අලංකරණයේ ප්‍රතිලාභ විස්තර කරන්න කියලායි මේ රචනා ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ. දැන් අපි බලමු ක්‍රමානුකූලව මේ කොහොමද රචනා ප්‍රශ්නය අපි කතා කරන් යනකොට යන ආකාරය. හැඳින්වීම සඳහා පුතේ ලකුණු 20ක් සුපුරුදු පරිදි දීලා තියෙනවා. භූමි අලංකරණයේ ප්‍රතිලාභ 8ක් නම් කිරීමට ලකුණු 3 බැගින් 8 වරක් 3 24ක් ලකුණු දීලා තියෙනවා පුතේ තෙන්ට. ඒ වගේම පුතේ ප්‍රතිලාභ 8ක් විස්තර කිරීමට එකකට ලකුණු 7 බැගින් 7 වරක් 8 56ක ලකුණු ප්‍රමාණයක් විදිහට ලකුණු 100ක් පුතේ මේ ආකාරයට සම්පූර්ණ රචනා ප්‍රශ්නය සඳහා ඒ කොටස සඳහා ලබා දීලා තියෙනවා. හොඳයි. අපි යනවා හැඳින්වීමට. බලන්නකෝ. හොඳයි පුතේ. මේ බලන්න දරුවනේ
ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් right වඩාත් ආකර්ශනීය වන ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම අලංකරණය සඳහා ශාක එකතු කිරීම හා ව්‍යූහ පිහිටීම තමයි පුතේ භූමි අලංකරණය කියලා හඳුන්වන්නේ. right ගෙවත්තක් මං කිව්වේ අර තමන්ගේ නිවසටම නිවසේ දොරකඩටම මේ උද්‍යාන අලංකරණය දරුවනේ මේ භූමි අලංකරණය රැගෙන ඇවිල්ලා තිනවා කියලා දැන් වර්තමානයේ වෙනකොට මිනිස්සු ඉතින් බලන්නකෝ නේද ස්වභාවික පරිසරයෙන් ඈත් වෙලා නේද වනාන්තර එලිපෙහෙලි කරනවා ස්වභාවික වනාන්තර මේවා විනාශ කරනවා කොන්ක්‍රීට් වනාන්තර කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදි කරන්නේ ඒත් එකම මිනිසා බලන්නකෝ දරුවනේ මේ වෙනස් වීම නේද තමන්ගේ දොරකඩටම මේ උද්‍යාන භූමි අලංකරණය අරගෙන ඇවිල්ලා තියෙන ආකාරය එතකොට රූෆ් টොප් එකේ මේ උද්‍යාන ඉදි කරනවා දරුවනේ හරි එතකොට අපි කියනවා PSC උද්‍යාන නේද එහෙනම් පුතේ බලන්නකෝ ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් බලමු අපි ඒක මතක තියාගන්න පුළුවන් එතකොට කොහෙද පුතේ කරන්නේ එක්කෝ ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් වෙනත් ඕනෑම භූමි භාගයක් යොදා ගන්න පුළුවන් ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් යොදා ගන්න පුළුවන් right කොහොමද මේක වැඩේ කරන්නේ වඩාත් ආකර්ශනීය වන ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා බලන්න පුතේ වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා බලන්න දරුවනේ වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම right වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම right අලංකරණය සඳහා ශාක එකතු කිරීම අලංකරණය සඳහා ශාක එකතු කරන්න පුළුවන් දරුවනේ ඒ වගේම හරි ව්‍යූහ පිහිටීම කරන්න පුළුවන් ශාක එකතු කිරීම වෙනත් ව්‍යූහ පිහිටන්න පුළුවන් පුතේ වෙනත් ව්‍යූහ පිහිටීම කරන්න පුළුවන් ව්‍යූහ පිහිටීම කරන්න පුළුවන් හරි මෙන්න මේක තමයි භූමි අලංකරණය කියලා කියන්නේ ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක හරි නේද පුතේ ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් වඩාත් ආකර්ශනීය වන ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් යොදා ගන්න පුළුවන් පුතේ ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක් වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා වඩාත් ආකර්ශනීය ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම right අලංකරණය සඳහා ශාක එකතු කිරීම අලංකරණය සඳහා ශාක එකතු කිරීම හා ව්‍යූහ පිහිටීම තමයි පුතේ භූමි අලංකරණය කියලා කියන්නේ බලන්න අවබෝධයේම භූමි අලංකරණය පිළිබඳව ඔබ මේ හැඳින්වීම අවබෝධ කරගත්ත කියන්නේ පුතේ මේක ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක මේ පාර අහන්න පුළුවන් නිතරම පුතේ හැම අවුරුද්දකම මේ ඒකකයෙන් ප්‍රශ්න අහනවා. ගෙවත්තක් හෝ වෙනත් ඕනෑම භූමි භාගයක වඩාත් ආකර්ශනීය ලෙසම භූමිය වෙනස් කිරීම. බලන්න. වඩාත් ආකර්ශනීය ලෙසෙහි පවත්නා භූමිය වෙනස් කිරීම අලංකරණය සඳහා ශාක එකතු කිරීම හා ව්‍යුහ පිහිටීම තමයි පුතේ භූමි අලංකරණය කියලා කියන්නේ ලකුණු 20ක අර්ථ දැක්වීමක්. අවබෝධයෙන් පාඩම් කළා මේ විදිහට මතක තියාගන්න දරුවනේ කටපාඩම් කරන්න එපා. අවබෝධයෙන් මේ දේවල් කරගන්න. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. අපි යනවා භූමි අලංකරණයේ ප්‍රතිලාභ වලට. එකක් භූමියක ඉඩමක වටිනාකම ඉහළ නංවනවා. අනිවාර්යයෙන්ම බලන්නකො පුතේ. භූමි අලංකරණය කරලා තියෙන භූමියක ඉඩමක වටිනාකම අනිවාර්යෙන් ඉහළ දානවනේ පුතේ. කොච්චර වටිනාකමද? පෙරදිනේ බොටනිකල් ගාඩන් එක පොඩ්ඩක් හිතලා බලන්න. වෙනත් එවැනි උද්‍යානයක් සලකලා බලන්න. කොච්චර ආකර්ශනීයද? සංචාරක ආකර්ෂණය කොච්චර තියෙනවද? දේශීය වගේම විදේශීය සංචාරක ආකර්ෂණය බලන්න.
උද්‍යානයක් වෙහෙම ඕනේ වෙන කොහේ හරි ගමනක් යනකොට අපි බලනකොට නතර වෙලා බලනවානේ. ලස්සනට මේ උද්‍යාන අලංකරණය සිදු කරලා තියෙන ශාක භාවිතා කරලා, ඒ කියන්නේ මෘදු අංග භාවිතා කරලා, ඒ වගේම දෘಢ අංග භාවිතා කරලා මෘදු අංග විදියට පුතේ තෘණ, ඒ වගේම පුතේ මල් පාත්ති ශාක වැටි භාවිතා කරලා සිදු කරලා තියෙන නිර්මාණ, ඒ වගේම මේ ජල ප්‍රභව ජල දිය පහරවල් දියඇලි පොකුණු තුළ ඉන්න මත්ස්‍යයිනුත් අපි මේ මෘදු අංග විදියට ගන්න දරුණේ. දෘඩාංග භාවිතා කරලා කොන්ක්‍රීට් සහ සිමෙන්ති භාවිතා කරලා තියෙන නිර්මාණ දියඇලි ඉදි කරලා තියෙන ඒවා පාලං ලස්සනට සකස් කරලා තියෙනවා විවිධ හැඩයට දරුවනේ. ගිමන්හල් උද්‍යාන බංකු පුටු මේවා ඉතාමත් අලංකාර විදියට ඉදි කරලා තියෙනවා. ප්‍රතිමා ඇපුතේ මේවා ඉදි කරලා තියෙනවා දෘඩාංග විදියට උද්‍යානවල. ඉතින් එවැනි තැන් බලන්නකො මේ වගේ වටිනාකම භූමියේ ඉඩම් වල වටිනාකම වැඩි වෙනවනේ පුතේ. අපි යනකොට කොච්චර නතර වෙලා බලන් ඉන්න තරම් අපිට ආසාවක් හිතෙනවා. නිකන් බලන්නකො විහාර මහදේවි පාක් එක වෙනත් උද්‍යාන වෙනත් ඔය නිවස් වල ඉදි කරලා තියෙන උද්‍යාන අලංකරණය කරලා තියෙන තැන නතර වෙලා හරි අපි යන වාහනයක ගියත් පයින් ගියත් බලන්නේ ලස්සන මල් නේ. ලස්සන මල් පාතේ ලස්සනට හදලා තියෙනවා. ලස්සනට කප්පාදු කරලා තියෙනවා. අපි කොච්චර කියනවද ඒ භූමියට කොච්චර වටිනාකමක් එකතු කරනවද දරුවනේ. එහෙනම් බලන්නකෝ ඒකේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ භූමිය අලංකරණයේ ප්‍රතිලාභ. යම් භූමියක ඉඩමක වටිනාකම ඉහළ නැංවීම සඳහා වැදගත් වෙනවා පුතේ. බලන්නකෝ. යම් භූමියක තන් ඉඩමක වටිනාකම ඉහළ නැංවීම සඳහා වැදගත් වෙනවා. ඉතින් මේ වැදගත්කම එතන කියපු ගමම පුතේ රූල් දෙක තුනක් එක විස්තර කරන්න එතනම. වටිනාකම ලියලා ඉවර වැදගත්කම ලියලා ඉවරලා වැදගත්කම් ටික ලියලා පස්සේ විස්තර කරන්න යනවට වඩා එතකොට අමතක වෙන්න පුළුවන්. එතන මේ කරන රූල් දෙක තුනක් විස්තර කරලා යන්න. එතකොට ඔබට මේ ලකුණු දෙන විදිහ වෙන වෙනම කියලා තිබ්බට ඒවට ලකුණු හම්බ වෙනවා. වැදගත්කම සඳහන් කිරීම සහ වැදගත්කම විස්තර කිරීමට ලකුණු හම්බ වෙනවා පුතේ. ඔන්න බලන්නකො එහෙනම්. හිස් භූමියක් මෙන් නොව හිස් භූමියක් නැත්තම් මොකක්වත් නැති මුඩු හිස් භූමියක් දිහා කවුද පුතේ බලන්නේ? අහක බලාගන්න යන්නේ අප්පු බලන්න බෑ. ගිනි කාස්ට් එකේ ගණ්ඩ දෙයක් නෑ භූමියේ කිසිම ගහක් කොලක් නෑ කියලා කොච්චර කියනවද? කොච්චර ඔබ අහලා ඇද්ද? එහෙනම් අන්න එවැනි හිස් භූමියක් වගේ නෙවෙයි පුතේ පිළිවෙලකට ක්‍රමවේදයකට අනුව පිළිවෙලකට අලංකරණය කිරීම මගින් පුතේ එම භූමියට හෝ ඉඩමට වටිනාකමක් එක් වෙනවා. තාමත්ම වැදගත් කරුණක්. මොකද පුතේ මේ භූමි අලංකරණයේ ප්‍රතිලාභ යටතේ යම් භූමියක නැත්තම් ඉඩමක පුතේ වටිනාකම ඉහළ නැංවීම සඳහා මේ භූමි අලංකරණයේ වැදගත් වෙනවා. එක භූමි අලංකරණයේ බෙනිෆිට් එකක් ප්‍රතිලාභයක්. මොකද්ද පුතේ මේ බෙනිෆිට් එක භූමි අලංකරණේ යම් කිසි භූමියකට ඉඩමක වටිනාකම ඉහළ නංවනවා. කොහොමද? හිස් භූමියක වගේ නෙවෙයි පුතේ ක්‍රමවේදයකට පිළිවෙලකට අලංකරණය කිරීම මගින් පුතේ ඒ භූමිය හෝ ඉඩමට වටිනාකමක් එකතු වෙනවා. එච්චරයි ලියන්නේ. හැඳින්වීමට ලකුණු හම්බ වෙනවා. මේ කරුණ නම් කිරීමට ලකුණු හම්බ වෙනවා. රූල් දෙක තුනක් විස්තර කිරීමටත් ලකුණු හම්බ වෙනවා. යම් ආයතනයක් රජයේ ආයතනයක් වෙන්න පුළුවන්, පුද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙන්න පුළුවන්, මහ ලේකම් කාර්යාලයක් කච්චේරියක් වගේ වෙන්න පුළුවන්. අපි නිකන් අපි නේ කියන්නේ පළාත් සභා ගොඩනැගිල්ලක් තියෙන ඉඩමක් වෙන්න පුළුවන්. රාජ්‍ය නොවන ආයතන පුද්ගලික ආයතන වෙන්න පුළුවන්. පුතේ රෝහලක් වෙන්න පුළුවන්, පොලිසියක් වෙන්න පුළුවන්. පොදු ස්ථාන කොච්චරවත් මේ උද්‍යාන අලංකරණය කරලා තියෙනවා ඔබ දැකලා තියෙන ඕන තරම්. දැන් මේක ට්‍රෙන්ඩ් එකක්. මේක හැමතැනම මේ විදිහට කරනවා. එන මිනිස්සුන්ට ඒකේ අයටත් ඒකම ඔයගොල්ලෝ එක එක විවිධ මානසික තත්ත්ව වලින් වැඩ කරගන්න පුද්ගලයන් ඉන්න. දැන් රෝහලකට ආපුවම ලේ දැකලා ඇක්සිඩන්ට් එකක් කළා මේ ලෙඩෙක් ගినాපු කෙනෙක් හරි ප්‍රෙෂර් මේ වෙන පීඩනයකින් ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඉතින් එයාට එකපාරට මේ ගිහිල්ලා කොළ පාට උද්‍යානයක් දැක්කොත් බංකුවක වාඩි වෙලා එයාගේ හිත පොඩ්ඩක් සංසුන් වෙනවා. තමන්ගේ රෝගියාගේ තත්ත්වය ගැන බරපතල තත්ත්වය ගැන බොහොම දුකෙන් කනස්සල්ලෙන් ඉන්න කෙනෙකුට තවත් අර ලේ දැකලා ඉන්න කෙනෙකුට කොළ පාට ලස්සනට ශාක හදලා තියෙන රෝහලකුණත් මේ උද්‍යාන ඉදි කරලා තියෙන රෝහල් වලක් දැන්. හරි. එතකොට එහෙනම් මේ යම් ආයතනයක් ඒ වගේම ගෙමිදුලක්, ගෙදරක මිදුලක්, ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානයක්, අලංකාර ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. බලන්නකෝ. දැන් ප්‍රෞಢත්වයක් ඇති කරන විදිහට විශේෂයෙන්ම නිදහස් චතුරස්‍රී ඉදි කරලා තියෙන අලංකාරෝ. ප්‍රසිද්ධ ස්ථානයක් ගෝල් ෆේස් එකේ ගාලු මෝදුර බලන්නකෝ ඒ උද්‍යාන ඉදි කරලා තියෙන විදිය. චුන ඒ වගේම මෙනත් ශාක විවිධ මෘදු අංග දෘಢ අංග භාවිතා කරලා ප්‍රසිද්ධ ස්ථානවල උද්‍යාන ඉදි කරලා තියෙන ආකාරය ඉතාමත් අලංකාරයි. ඉතින් මේ යම් කිසි ආයතනයක් ගෙමිදුලක් ප්‍රසිද්ධ ස්ථානයක් පුතේ අලංකාර ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. බලන්න ඔබේ ගෙදර මිදුල කොහොමද කියලා. ඉතාමත් අලංකාර ස්ථානයක්ද? ඒකට අලංකාරයක් එකතු කරලාද ඔබ තියෙන්නේ? නැත්නම් පටන් ගන්න අලංකාරයක් එකතු කරන්නේ? ඔබටම මේ දේවල් කරන්න පුළුවන් දරුවනේ වැඩපාඩු කරගන්න නැතුව.
බොහොම විනෝදයෙන් පාඩම් කරන ගමන් ඉගෙන ගන්න ගමන් මේ වැඩ Tamanටම කරන්න පුළුවන් පුතේ මේවා හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ඒක නිසා මේවා දේවල් කරන දරුවෝ ඉන්නවා. හරි එහෙනම් පුතේ යම් ආයතනයක් ගෙමිදුලක් ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානයකට පුතේ අය ඒක අලංකාර ස්ථානයක් බවට පත් කරන්න හැකියාව තියෙනවා පුතේ. ඒකත් මේ භූමි අලංකරණේ ප්‍රතිලාභයක් බෙනිෆිට් එකක්. එහෙනම් පුතේ බලන්න සාමාන්‍ය ස්ථානයක භූමි අලංකරණය කර සැකසීම මගින් එම ස්ථානයේ ඓතිහාසික සංස්කෘතික ආගමික වාණිජමය සමාජමය වැදගත්කමක් පවතින ස්ථානයක් වන්නේ නම් එය අලංකාරවත් වැදගත්කමක් උසුලන ස්ථානයක් බවට පත් වෙනවා. බලන්න මම අර කියපු තැන් නිදහස් චතුරස්‍රී ගාලු මුවදුර නේද දලදා මාලිගාව අන්න ඒ වගේ වැදගත්කමක් සහිත බලන්නකො සාමාන්‍ය ස්ථානයක් භූමි අලංකරණය කරලා සැකසීම මගින් බලන්නකො සාමාන්‍ය ස්ථානයක් භූමි අලංකරණය කරලා සැකසීම මගින් එම ස්ථානයේ ඓතිහාසික සංස්කෘතික ආගමික වාණිජමය වෙළඳ වශයෙන් සමාජමය වැදගත්කමක් පවතින ස්ථානයක් වන්නේ නම් ඒක අලංකාරවත් වගේම වැදගත්කමක් උසුලන ස්ථානයක් බවට පත් වෙනවා. මං කියන්නේ තාමත්ම පැහැදිලි දුර පුතාලට. හරි. ඊළඟට බලන්න දුවේ පුතේ මානසික හා ශරීර සුවතාව අපි මේකට කියනවා හෝටිකල්චරල් තෙරපි කියලා. ඈ පුතේ බලන්නකො මානසික හා ශරීර සුවතාව ඇති කරන්න හැකියාව ලැබෙනවා. මං කියන රෝහලක නිකන් අදිශ්‍ය අනතුරක් වෙලා රෝගියෙක් ගෙනල්ලා ලේ දැකලා මානසිකව අවුල් වෙලා ඉන්න කෙනෙක් යවුල් වෙලා ඉන්නේ මොළ ලෙඩාට මොනවා වේද දැකලා තමන්ගේ ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන් හිතවතෙක් වෙන්න පුළුවන්. ඉතින් එයා අර රෝහලට ඇවිල්ලා රෝහලේ උද්‍යානය තුල ඉඳගෙන ඉන්නකොට කොළ පාට හරිත වර්ණය දැකලා එයාගේ ඇස් වලට මනසට හරි මානසික හා ශාරීරික සුවතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ එකක් විතරයි. ඉතින් නැතුව අපි අර කියවි විඩාබර ජීවිතයේ මිනිසා කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් හවසට නිවසට ඇවිල්ලා තමන්ගේ නිවස එළිය පහළියට ඇවිල්ලා වාඩි වෙලා ඒ උද්‍යාන බංකුවක වාඩිලා බොහෝම සුවයෙන් තමන්ගේ මානසික හා ශරීර සුවතාවය ඇති කරගන්න කටයුතු කරන්න පුළුවන් පුතේ. මේ වගේ ශරීර සුවතාව මන්තිරුත් මේ උද්‍යානවල සමහර ඒ වගේ හරහා ඉදි කරලා තියෙනවා බලන්න පුළුවන්. ජල ප්‍රභව තියෙනවා ලස්සනට අලංකාරවත්ව සිදු කරලා තියෙනවා ප්‍රසිද්ධ ස්ථානවල. ඉතින් ඒකත් ඊටාත්ම වැදගත්කමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ මානසික හා ශරීර සුවතාවය ඇති කරනවා. අපි ඒකට කියන්නේ පුතේ හෝටිකල්චරල් තෙරපි එකක් කියලා. ඉතින් මේකෙදි බලන්නකො අපි අර කිව්වා වගේ මේ දියුණු වන ලෝකයේ තුල මිනිසා පුතේ ස්වභාවික පරිසරයෙන් අපි දන්නවා ශීඝ්‍රයෙන් ඈත් වීම වෙනවා. අධික කාර්යබහුල වීම තුල පුතේ ඇතිවන මානසික හා ශාරීරික විඩාව මගහරවා ගැනීමට මේ භූමි අලංකරණය උපකාර වෙනවා. කොච්චර හවස් වෙනකොට සෙනසුරාදා ඉදලට බලන්නකො මේ ගෝල් ෆේස් එකේ ඉන්න සෙනඟ වෙනත්වය නාගරික උද්‍යානවල ඒක ශරීර සුවතා මන්තිරු සහිත ඒ උද්‍යාන තියෙනවා. ඒ වගේ ඉන්න සෙනඟ බලන්නකො දරුවනේ. දැන් මේ ගෝල් ෆේස් එකේ වගේම සෙනඟ ඉන්නවා අනිත් ඔය නාගරිකව තියෙන අනිත් උද්‍යානවල ඒත් එක්කම ළමා උද්‍යාන තියෙනවා දරුවොත් එක්ක ඇවිල්ලා බොහොම විනෝදයෙන් කාලේ ගත කරනවා පුතේ මෙවැනි ස්ථාන වලට ඇවිල්ලා. ඉතින් දියුණු වන ලෝකයේ තුල පුතේ මිනිසා ස්වභාවික පරිසරයෙන් වගේම ඈත් වීම වගේම අධිකව කාර්යබහුල වීම නිසා පුතේ ඒ තුල ඇතිවන මේ මානසික හා ශාරීරික විඩාව මගහරවා ගැනීමට මේ භූමි අලංකරණය උපකාරී වෙනවා දරුවනේ. ඒ වගේම එවැනි ස්ථානවල කාලය ගත කිරීම මගින් පුතේ මානසික සුවය ඇති කරගන්න ළඟා කර ගැනීමට හැකියාව තියෙනවා. ඒකයි මේකෙන් කියවෙන්නේ. හරි. හතරවෙනි කාරණා. මේ යම්කිසි භූමියකින් මේ භූමියේ උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන පරිදි භූමිය හැසිරවීම කරන්න පුළුවන් පුතේ. මේ භූමියේ ලක්ෂණ ඒ වගේම ආලෝකයේ ලැබෙන ආකාරය ආලෝකයේ ලැබෙන ආකාරය පවතින සම්පත් ආදී සැලකිල්ලට ගනිමින් ශාක හා අනිකුත් උපාංග පිහිටවන නිසා භූමිය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරන්න පුළුවන්. කොහොමද පුතේ කියන්නේ භූමිය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරන්න පුළුවන් කියලා? මේ ප්‍රතිලාභයට අනුව භූමියේ උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන පරිදි භූමිය හැසිරවන්න පුළුවන්. ඒ කියන්නේ භූමියේ ලක්ෂණ අනුව, ඒ වගේම භූමියට ආලෝකය ලැබෙන ආකාරය අනුව, ඒ වගේම භූමියේ තියෙන සම්පත් වගේ දේවල් සැලකිල්ලට අරගෙන අපිට හැකියාව තියෙනවා පුතේ ශාක හා අනෙකුත් උපාංග පිහිටවීම සිදු කරලා ඒ භූමියෙන් උපරිම කාර්යක්ෂමතාවයකින් මේ භූමිය භාවිතා කරන්න හැකියාව ලැබෙනවා පුතේ. මම හිතන්නේ ඔයාලට ඉතාමත් හොඳින් පැහැදිලි. රයිට් අපි ඉදිරියට යමු. රයිට්. එතකොට යම් ස්ථානයක තියෙන කටුක ස්ථාන සංගවා තැබීමට වැදගත් වෙනවා පුතේ. මොකද පුතේ? යම් ස්ථානයක බලන්න පුතේ
යම් කිසි ස්ථානයක තියෙන කටුක ස්ථාන සංගවා තැබීමට අපිට මේ උද්‍යානාංග භාවිතා කරන්න පුළුවන්. එතකනිදී යම් ස්ථානයක ඇති අලංකාරය සඳහා බාධාවක් වන පුතේ ඔය පැරිණි වෙසිකිලි, කැසිකිලි, සුළං කපොළු ආදිය විවිධ මෘදු හෝ දෘඩ අංග භාවිතා කිරීම මගින් ආවරණය කිරීම සිදු කරන්න පුළුවන්. අනන්තවත් මේ විදිහට කරලා තියෙනවා ඔබ දැකලා ඇති. ප්‍රසිද්ධ ස්ථානවල ජනාකීර්ණ ස්ථානවලත් මෙවැනි මේ පරණි කඩා ගරා වැටුණු වැසිකිලි කැසිකිලි ඉතින් ඒ වගේ තැන් තියෙනවා. යම් කිසි ස්ථානයක තියෙන අලංකාරයක් සඳහා එවුවා බාධාවක්. පැරණි ගරා වැටුණු බිත්ති කොටස් ඒ වගේ දේවල් මේ ආකාරයට. එහෙනම් යම් ස්ථානයක තියෙන කටුක ස්ථාන සංගවා තැබීමට මේ උද්‍යාන අලංකරණයේදී භාවිතා කරන අංග භාවිතා කරලා ඒ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. එහෙනම් පුතේ ප්‍රතිලාභයක් උද්‍යාන අලංකරණයක. එහෙනම් මොකද්ද පුතේ විස්තර කරලා ලියද්දී යම් ස්ථානයක ඇති අලංකාරය සඳහා බාධාවක් වන මොනවද පුතේ මේ අලංකාරය සඳහා බාධාවක් වෙන්නේ? වැසිකිලි, කැසිකිලි, සුළං කපුළු වගේ දේවල් ආදී මේවා පුතේ විවිධ මෘදු ඒ කියන්නේ ශාක භාවිතා කරලා සිදු කරන නිර්මාණ විවිධ මෘදු වූ දෘඩ අංග සිමෙන්ති කොන්ක්‍රීට් භාවිතා කරලා නිර්මාණ දෘඩ අංග භාවිත කිරීම මගින් ආවරණය කිරීම සිදු කරන්න පුළුවන්. මගින් ආවරණය කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ. හරි. 6 මේ ජීවත්වන වටපිටාව පුතේ වටපිටාව රයිට් ආරක්ෂිත ඒ වගේම සුව පහසු අවදානම් අඩු පරිසරයක් බවට පත් කරගන්න පුළුවන්. බලන්නකෝ මේ විදිහට දරුවනේ උද්‍යාන අලංකරණය සිදු කිරීම නැත්තම් භූමි අලංකරණය මගින් අපිට ජීවත්වන වටපිටාව අලංකාරවත්ව සුව පහසුවෙන් අවදානම අඩු ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකියාවක් තියෙනවා දරුවෝ. ජීවත්වන වටපිටාව ආරක්ෂිත ඒ වගේම සුව පහසු අවදානම් අඩු පරිසරයක් බවට පත් කරගන්න හැකියාවක් තියෙනවා පුතේ. ඒක භූමි අලංකරණයේ ප්‍රතිලාභයක්. කොහොමද පුතේ? මේ නිසා මේ ජීවත්වන වටපිටාව සුන්දර වෙනවා පුතේ. ඒ වගේම නිවසයන්ගේ මානසික තෘප්තිය ඉහළ යනවා. මේ ක්‍රමවත් විදිහට භූමි පරිහරණය නිසා නිවසයන්ගේ සුරක්ෂිතතාව මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. ඊටාම පැහැදිලි කරුණු ටික. පුතේ ජීවත්වන වටපිටාව ආරක්ෂිතයි සුව පහසුයි ඒ වගේම අවදානම් අඩුයි අවදානම් අඩු පරිසරයක් බවට පත් කරගන්න පුළුවන් Taman ජීවත්වන වටපිටාව පරිසරයේ පුතේ. එහෙනම් මේ නිසා ජීවත්වන වටපිටාව වඩා සුන්දර වෙනවා. ඒ වගේම නිවසයන්ගේ මානසික තෘප්තිය ඉහළ යනවා දරුවනේ. ඒ වගේම ක්‍රමවත් ලෙස මේ භූමිය පරිහරණය කරන නිසා භාවිතා කරලා තියෙන නිසා පුතේ නිවසයන්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා වීමත් සිද්ධ වෙනවා. ඒක තමයි අපි කිව්වේ අවදානම අඩු පරිසරයක් බවට මේක පත් කරගන්න පුළුවන් මේ භූමි අලංකරණය තුලින් කියලා. හොඳයි. අපි යමු ඉදිරියට. විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයක් ඉස්මතු කරලා පෙන්වීම. මේ භූමි අලංකරණය මගින් පුතේ තවත් ප්‍රතිලාභයක් තමයි මේ විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයක් ඉස්මතු කරලා පෙන්වීම. අපි අර කියපු නිදහස් චතුරස්‍රය වගේ ස්ථාන නේද පුතේ? මේ බලන්න විශේෂයෙන් රාජ්‍ය ආයතන, ආරක්ෂක ආයතන, හමුදා මූලස්ථාන වගේ දේවල් ආදී ප්‍රෞಢත්වයේ නිරූපණය වීම තුළ සංචාරක ආකර්ෂණය වැඩි දියුණු වීම. රයිට්. බලන්න එහෙනම් විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයක් ඉස්මතු කරලා දක්වනවා, පෙන්නනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, ඒ වගේම ආරක්ෂක ආයතන වගේ ප්‍රෞಢත්වයක් නිරූපණය වීම තුළ පුතේ සංචාරක ආකර්ෂණය වැඩි දියුණු වීම සිදු වෙනවා එමගින්. සංචාරක ආකර්ෂණය වැඩි දියුණු වීම සිදු වෙනවා එමගින්. හොඳයි. ඊළඟට රැකියා අවස්ථා ජනනය වෙනවා පුතේ මේ උද්‍යාන අලංකරණය තුලින්. හෝටිකල්චර් තුලින් රැකියා අවස්ථා බලන්නකො පුතේ මේ විශේෂයෙන්ම මෘදු අංග, දෘಢ අංග සැපයුම් කරුවන්, ඒ වගේම මේ උද්‍යාන පාලකයන්, මේවායේ කටයුතු සිදු කරන කම්කරුවන්, ඒ වගේම දරුවනේ මේ සඳහා අවශ්‍ය කරන අපි දන්නවා
මේවායි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා ගන්න ඕනේ. අවශ්‍ය කරන පොහොර වර්ග මිලදී ගන්න ඕනේ. කප්පාදු කිරීම වගේ කටයුතු සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍යයි. මේ අපි අර මුලින් කිව්වාගේ දෘඩාංග මෘදුઅංග ස්ථාපිත කරන්න දැනුම සහිත පුද්ගලයන් ඕනේ. ඒ සඳහා තාක්ෂණික දැනුම ඕනේ. හැදුවේ පුතේ. ඉතින් ඒවා ඒ උද්‍යාන ඉදිකිරීම සඳහා දෘඩාංග ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මැටීරියල්ස් මිලදී ගන්න ඕනේ පුතේ. ඉතින් මේ හරහා පුතේ විශේෂයෙන්ම රැකියා අවස්ථා ජනනය වීම තුලින් මතක තියාගන්න රටක ආර්ථික සංවර්ධනයට මේක දායක වෙන්න පුළුවන්. රටක ආර්ථික සංවර්ධනයට පුතේ මේක පැහැදිලිවම දායක වෙන්න පුළුවන් දුවේ පුතේ. හොඳයි පුතේ. එතකොට එහෙනම් රැකියා අවස්ථා ජනනය වීම තුළින් පුතේ රටක ආර්ථික සංවර්ධනයට දායක වෙන්න පුළුවන්. බලමු කවුද මේකේ මේ මොනවද රැකියා අවස්ථා කියලා අපි කිව්වාගේ භූ නිර්මාණ ශිල්පීන්, සැලසුම්කරුවන් පුතේ, මෘදු අංග හා දෘඩ අංග සැපයුම්කරුවන් සප්ලයර්ස්ලා අපි කිව්වාගේම මේ උද්‍යාන නඩත්තු කටයුතු වල නියැලෙන්නන් හට ස්වයං රැකියා අවස්ථා විශාල වශයෙන් ජනනය වෙනවා. මොනවද බලමු පුතේ මේකේ මේ රැකියා අවස්ථා භූ නිර්මාණ ශිල්පීන් වෙනත් විදිහකට ප්‍රශ්නේ ආය අහන්න පුළුවන් නේ පුතේ. භූ නිර්මාණ ශිල්පීන් ඒ වගේම සැලසුම්කරුවන් ඒ වගේම මෘදු අංග හා දෘඩ අංග සැපයුම්කරුවන් මෘදු අංග හා සප්ලයර්ස්ලා නේද? දෘඩ අංග සැපයුම්කරුවන් මෘදු අංග සහ දෘඩාංග සැපයුම්කරුවන්. හරි. ඒ වගේම උද්‍යාන නඩත්තු කටයුතු වල නියැලෙන්නන් දරුවනේ. උද්‍යාන නඩත්තු කටයුතු වල නියැලෙන්නන්. රයිට්. බලන්න පුතේ. එහෙනම් පුතේ භූ නිර්මාණ ශිල්පීන්, ඒ වගේම සැලසුම්කරුවන්, මෘදු අංග හා දෘඩාංග සැපයුම්කරුවන් සප්ලයර්ස්ලා, උද්‍යාන නඩත්තු කටයුතු කරන නියැලෙන්නන් වගේ කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට ස්වයං රැකියා අවස්ථා විශාල වශයෙන් ජනනය වීම සිදු වෙනවා පුතේ. ඒකත් ප්‍රතිලාභයක් මේකේ. 9. නාගරික ජනාකීර්ණ පරිසරයක උවද පුතේ ස්වභාවිකත්වය අත්විඳින්න පුළුවන් භූමි අලංකරණය තුලින්. ඒකේ ප්‍රතිලාභයක් තමයි පුතේ නාගරික ඒ වගේම ජනාකීර්ණ පරිසරයක උනත් පුතේ ස්වභාවිකත්වය අත්විඳින්න පුළුවන්. ඉතින් මේකෙදි මෘදු අංග වැඩි වශයෙන් පිහිටුවීමෙන් නාගරික පරිසර හරිතවත් වීම සිදුවන නිසා ස්වභාවිකත්වය අත්විඳින්න පුළුවන්. රයිට්. බලන්නකො විශේෂයෙන්ම විහාර මහදේවි පාක් එකේ ගත්තාම විශේෂයෙන්ම මේ මෘදු අංග වැඩි වශයෙන් පිහිටුවීමෙන් නාගරික පරිසරයක හරිතවත් වීම සිදු වෙනවා. ඉතින් ඒකෙන් ස්වභාවිකත්වයක් අත්විඳින්න පුළුවන්. හරි නේද පුතේ? නාගරික ඒ වගේම ජනාකීර්ණ පරිසරයක වුණත් මේ භූමි අලංකරණය තුලින් ස්වභාවිකත්වය අත්විඳ ගන්න පුළුවන්. කොහොමද? මේකෙදි මෘදු අංග වැඩි වශයෙන් පිහිටීමෙන් පුතේ විශේෂයෙන්ම නාගරික පරිසරයේ හරිතවත් වීම සිදුවන හින්දා ස්වභාවිකත්වයෙන් අත්විඳ ගන්න හැකියාව ලැබෙනවා දුවේ පුතේ. හොඳයි. යම් ස්ථානයක ඇති ශාක පැලෑටි නඩත්තු කර ගැනීමට පහසු වීම හා ඒවායින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. බලන්න. කියන්නේ යම් කිසි ස්ථානයක තියෙන ශාක පැලෑටි නඩත්තු කරගන්න හැකියාව ලැබෙනවා වගේම පහසු වෙනවා. ඒවායින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒවායින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඊළඟට ශබ්ද දූෂණේ පාලනය වෙනවා දරුවනේ. ඒ වගේම නාගරික පරිසරවල තියෙන දූවිලි, විෂදුම ආදී බලපෑම අවම කරගන්නත් හැකියාව ලැබෙනවා. හොඳයි. හොඳයි දරුවනේ අපි B කොටසට යනවා. මේ ප්‍රශ්න පත්‍රයේ අවසන් ප්‍රශ්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ අවසන් ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ නැත්නම් අපි පිළිවෙලට අපි තියෙන විදිහට ගත්තොත් 10 වෙනි ප්‍රශ්නේම නැත්නම් අපි මුලින් ඉඳන් එක විදිහට අංක කරලා ගත්තොත් 6 වෙනි ප්‍රශ්නේ B කොටස ප්‍රශ්නේ කොටස් 3කින් සමන්විතයි පුතේ. අපි A කොටස කතා කරලා අවසන් කළා. දැන් ඒ වගේම තවත් වැදගත් කොටසක් පුතේ මේ කොටසදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ B කොටසත් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ.
බලන්න පුතේ. එහෙනම් පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලියේ අපිට කියනවා පුතේ රයිට් අපි කියනවා ක්ලීනර් ප්‍රොඩක්ෂන් වල මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ ප්‍රධාන පියවරයි විස්තර කියන්නේ. අලුත් එකක් අලුතෙන් එකතු වෙන පාඩම් කොටසක් දරුවනේ. අලුත් 13 වෙනි ශ්‍රේණියට අදාළව මේ පිවිතුරු නිෂ්පාදන කොටස තියෙන්නේ. අලුතෙන්ම විෂය නිර්දේශයට 2017 විෂය නිර්දේශ යාවත් කාලීන ඒවා සමග එකතු වෙච්ච කොටසක් විදිහට ඒ කොටස හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි මේ ප්‍රශ්නය සඳහා දරුවනේ හැඳින්වීම සඳහා ප්‍රශ්නේ නැවත බලමු දරුවනේ අපි. පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලියේ ක්ලීනර් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ ප්‍රධාන පියවර විස්තර කරන්න කියලා කියන්නේ දරුවනේ. රයිට් අපි බලමු ලකුණු දීලා තියෙන පිළිවෙල දුවේ පුතේ හැඳින්වීම සඳහා ලකුණු 20ක් දීලා තියෙනවා දරුවනේ. ඒ වගේම දුවේ පුතේ පියවරවල් පහ නම් කිරීමට ලකුණු 6 බැගින් ලකුණු 30ක් දීලා තියෙනවා. පියවර පහ විස්තර කිරීමට ලකුණු 10 බැගින් ලකුණු 50යි. ඒ ආකාරයට තමයි ප්‍රශ්නේ සඳහා ලකුණු 100 සකස් වෙලා තියෙන්නේ. හොඳයි අපි යමු. රයිට් හැඳින්වීම. රයිට් බලමු. ක්‍රමානුකූලව බලමු. පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලිය යනු නිෂ්පාදන ක්‍රියාවලියේ අන්න බලන්න. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඒ වගේම නිෂ්පාදනයේ හා සේවාවල කාර්යක්ෂමතාවය දියුණු කිරීමට හා පරිසරයට මෙන්ම මිනිසාට ඇතිවන අවදානම අඩු කිරීමට සිදු කරන ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල අඛණ්ඩ භාවිතයක් බලන්නකෝ ඒ ක්‍රියාවලිය ටික. දුවේ පුතේ පිවිතුරු නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි ලියමු. රයිට් නිෂ්පාදන ක්‍රියාවලිය රයිට් ඒ වගේම නිෂ්පාදනය හා සේවාවල කාර්යක්ෂමතාවය දියුණු කිරීමට සේවාවල කාර්යක්ෂමතාවය දියුණු කිරීමට කාර්යක්ෂමතාවය දියුණු කිරීමට හා පරිසරයට මෙන්ම මිනිසාට ඇතිවන අවදානම අඩු කිරීමට පරිසරයට මෙන්ම මිනිසාට ඇතිවන අවදානම අඩු කිරීමට මිනිසාට පරිසරයට මෙන්ම මිනිසාට ඇතිවන අවදානම අඩු කිරීමට රයිට් සිදු කරනු ලබන ඒකාබද්ධ කියන්නේ මේ ක්‍රම කිහිපයක් සංකලනයෙන් මේ සිදු කරන මේ නිවාරණ ක්‍රමවේද ක්‍රියාවල කිහිපයක් එකට සම්මිශ්‍රණය කරලා ඒකාබද්ධ කරලා හරි කිහිපයක සම්මිශ්‍රණයක් එකතුවක් විදියට සිදු කරන ක්‍රමවේදයක්. හරි සිදු කරනු ලබන ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල මොකද්ද පුතේ? රයිට් අඛණ්ඩ භාවිතයකි. අන්න ක්‍රියාවලිය. රයිට් බලන්න මේකෙදි නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන හා සේවාවල කාර්යක්ෂමතාවය දියුණු කිරීමට නිෂ්පාදන ක්‍රියාවලියේදී පුතේ නිෂ්පාදන හා සේවාවල කාර්යක්ෂමතාවය දියුණු කරන්න ඇත්තට මේක වෙනවා. පරිසරයට වගේම මිනිසාට ඇතිවන අවදානම අඩු කරන්න නිෂ්පාදන හා සේවාවල කාර්යක්ෂමතාවය වැඩි කරන්න නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදන හා සේවාවල මොකද්ද පුතේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න ඒ වගේම පරිසරයට මෙන්ම මිනිසාට ඇතිවන රිස්ක් එක නැත්තම් අවදානම අඩු කරන්න පරිසරයට සහ එමගින් මිනිසාට ඇතිවන අවදානම අඩු කරන්න
සිදු කරනු ලබන මොකද්ද? ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල අඛණ්ඩ භාවිතයක්. ඒකාබද්ධ කියන්නේ පුතේ මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ක්‍රම කිහිපයක් සංකලනය කරලා සම්මිශ්‍රණය කරලා යොදා ගන්න එකක්. දැන් ඒකාබද්ධ පලිබෝධ පාලනය ගැන අපි අහලා තියෙනවා කෘෂි විද්‍යාවේදී. ඉතින් අපි විශේෂයෙන්ම BST වලටත් කලින් විෂය නිර්දේශය 2017 යාවත් වෙන කාලින වෙන්න කලින් ඉගෙන ගත්තා. මේ අපි පලිබෝධ පාලනය සඳහා පවතින පලිබෝධ පාලන ක්‍රම දෙකක් හෝ කිහිපයක් සංකලනය කරලා භාවිතා කරනවා. ඒ කියන්නේ අපි දැන් යාන්ත්‍රික ක්‍රමයක් භාවිතා කරනවා, ජෛවීය ක්‍රමයක් භාවිතා කරනවා. ඉතින් ඒ වගේම පාලනය කරන්න බැරි විශාල ප්‍රමාණයකට යොත් රසායනික ද්‍රව්‍ය ටිකක් දාලත් මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න බලනවා. රසායනික ද්‍රව්‍ය භාවිතා කරලත් කරන්න බලනවා. ඒ විදිහට මේ පලිබෝධ පාලන ක්‍රම කිහිපයක් සංකලනය කරලා පලිබෝධ පාලනය කිරීමක් ඒකාබද්ධ ක්‍රමයක් කියන්නේ. ඒතර ඒකාබද්ධ ක්‍රමයක් කියලා කියන්නේ ඒකයි අපි. ඉතින් මෙතනදිත් එහෙනම් අපි මේ සිදු කරනු ලබන නිවාරණ නැත්නම් ඒකාබද්ධ නිවාරණ උපාය මාර්ගවල අඛණ්ඩ නොකඩවා භාවිතා කිරීමක් තමයි පුතේ මෙතනදී සිදු වෙන්නේ. අඛණ්ඩ භාවිතයක්. මම හිතන්නේ පැහැදිලි. ඔයගොල්ලෝ සම්පූර්ණ ලකුණු ගන්න ආකාරයට මේ අර්ථ දැක්වීම අවබෝධයෙන් කල්පනා කරලා සකස් කරගන්න හැකියාව ලැබෙනවා. ප්‍රධාන පියවර වලට යම් පුතේ හැඳින්වීමෙන් පස්සේ එකක් තමයි පුතේ පරිභෝජනය පිළිබඳ අපි සටහන් තියාගන්න වෙනවා පුතේ. පියවර අංක 1. පරිභෝජනය පිළිබඳ සටහන් තියාගන්න වෙනවා. මේකෙදි විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන ද්‍රව්‍ය හා බලශක්ති ගලා යාම පිළිබඳ පාදස්ත විශ්ලේෂණයක් සිදු කරන්න වෙනවා පුතේ. රයිට්? පාදස්ත විශ්ලේෂණයක් සිදු කරන්න වෙනවා පුතේ. විශේෂයෙන්ම මතක තියාගන්න. මොකද්ද පුතේ? පරිභෝජනය පිළිබඳ සටහන් තියාගන්න වෙනවා. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන ද්‍රව්‍ය මොනවද භාවිතා කරන ද්‍රව්‍ය? ඒ වගේම බලශක්ති ගලා යාම පිළිබඳ ශක්ති ගලා යාම පිළිබඳ පාදස්ත විශ්ලේෂණයක් අපි කියනවා මේකෙදී අර විශේෂයෙන්ම අපි අර root cause analysis එකක් කරනවා මේකෙදී. හරි ඒ වගේ මෙවැනි අවස්ථාවලදී යම්කිසි සිදුවීමකදී අපි root cause analysis එකක් කරනවා. ඒ වගේ මේකෙදිත් මේ විශේෂයෙන්ම මේ බලශක්ති ගලා යාම පිළිබඳ මුල සිටම මූලිකවම ප්‍රධාන වශයෙන් පාදස්ත විශ්ලේෂණයක් සිදු කරන්න වෙනවා. මේකෙදී අපි විශේෂයෙන් කියන්නේ සැන්ක්‍රි ඩයග්‍රෑම් එකක් ආශ්‍රිතව මේ ක්‍රියාවලිය සිදු කරන්න වෙනවා. ඊළඟට දර්ශක භාවිතය පාලනය කිරීම. බලන්න දර්ශක භාවිතය පාලනය කරන්න වෙනවා. ඉන්ඩිකේටර්ස් දර්ශක. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ අවධි පාලන ලක්ෂ්‍යවලදී අපි කියනවා ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන ස්ථාන තියෙනවා නිෂ්පාදන ක්‍රියාවලියේදී. දැන් අපි අර විශේෂයෙන්ම මත්ස්‍ය අපනයනයේදී අපි කිව්වා අර CCPs පවත්ත ගත්තා. ඒ කියන්නේ අපි සප්ලයර්ස්ලාගෙන් ලබා ගන්න මත්ස්‍යීන්ගේ උෂ්ණත්වය රිසීවින් එකේදී මේ ඇතුළත් කර ගැනීමේ ඒකකයේදී රිසීවින් ඩ්‍රෝ එකේදී අපි ට්‍රක් වලින් ගේන මත්ස්‍යීන් සප්ලයර්ස්ලාගෙන් ලබා ගන්න මත්ස්‍යීන් ප්‍රොසෙස් කරනවා කර්මාන්තශාලාව තුළ. ඒකෙදී අපි CCP එකක් තියාගත්තා. ඉමීඩියට්ලි කන්ට්‍රෝල් ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් තියාගත්තා. මත්ස්‍යයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා වැඩි නම් නැවත මේ මත්ස්‍යයා කර්මාන්තශාලාවට ඇතුල් කරගන්නවා, රිජෙක්ට් කරනවා. ඒ වගේම මේ මත්ස්‍යයාගේ ශරීරය තුළ තියෙන හිස්ටමින් කියන ද්‍රව්‍ය ppm 10ට වඩා වැඩි නම් ppm 10 හෝ ඊට වඩා වැඩි නම් මේ මත්ස්‍යයත් රිජෙක්ට් කරනවා පරීක්ෂණය. ඒ වගේම ප්‍රොසෙසින් ඒරියා එක තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන දෙකත් ඍණ දෙකත් අතර පවත්වා ගන්න ඕනේ. ස්ටෝරේජ් වල ස්ටෝරේජ් කියන ගබඩා තුළ උෂ්ණත්වය පවත්වා ගත යුතු තත්ත්ව තියෙනවා. ඉතින් අන්නේ තත්ත්ව එක් ස්ථානවල CCPs තියෙනවා. ඒ වගේ පැරසයිට් ඉන්නවද මත්ස්‍යයන්ගේ පැරසයිට් ඉන්නවද පණු වගේ යකට් ඉන්නවනම් ඒවා ඒකත් CCP එකක් විදිහට නම් කරන්න පුළුවන්. ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක් ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන දෙයක්. ඉතින් මත්ස්‍ය අපනයනයේදී පමණක් නෙවෙයි අනිකුත් ස්ථානවල නිෂ්පාදන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන විවිධ අවස්ථාවල මේ තත්ත්ව කළමනාකරණ පද්ධති භාවිතයේදී පුතේ මේ CCPs ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන තැන් තියෙන උෂ්ණත්වය වගේ දේවල් ප්‍රශස්ත තත්ත්ව පවත්වා ගන්න ඕනේ. එතකොට මතක තියාගන්න නම් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවධි පාලන ලක්ෂ්‍යවල දෙක තමයි මේ කියන්නේ ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට්. ඒවට අදාළ ඒ ආශ්‍රිත අගයන් තියෙනවා. ඒ අගයන් අපි කියනවා රෙෆරන්ස් වැලියු තියෙනවා. ඒවා පනවලා රෙෆරන්ස් අගයන් පනවලා විවිධ දර්ශක භාවිතයෙන් පුතේ ඉන්ඩිකේටර්ස් භාවිතා කරලා එම සීමාවන් වෙනස් වන අවස්ථා දැනගෙන ඒවා පාලනය සඳහා අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අන්න එහෙනම් දර්ශක භාවිතය පාලනය කිරීම. මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි එකක්. උපරිමයෙන් මේක පැහැදිලි කරා. 3. අමුද්‍රව්‍ය හා අතිරේක ද්‍රව්‍ය ආදේශනය කිරීම පුතේ. raw materials සඳහා
අපි අතිරේක ද්‍රව්‍ය මේ සඳහා අපිට ආදේශ කරන්න පුළුවන් සබ්ස්ටිටියුට් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්නා මේ ප්‍රධාන හා වෙනත් අමුද්‍රව්‍ය ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩාල කරවීමට හේතු විට හෝ පරිසරයට අවදානම් සහගත අපද්‍රව්‍ය හෝ විමෝචක ඇති කරනකොට ඒවා පරිසරයට හිතකාමී කාර්යක්ෂම ක්‍රියාවලියකට දායක වන ද්‍රව්‍ය වලට ආදේශනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට පුළුවන් පුතේ විදුලිය ලබා ගැනීම සඳහා පොසිල ඉන්ධන වෙනුවට සූර්ය ශක්තිය යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ දේවල් දැන් මේක විශාල වශයෙන් සිදු කරනවා කර්මාන්තවල ආයතනවල රාජ්‍ය ආයතනවල වගේම පුද්ගලික ආයතනවල මේ සූර්ය ශක්තිය යොදා ගැනීම මගින් බල ශක්ති උත්පාදනය කිරීම සිදු කරනවා. 4 අතිරේක අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්න පුළුවන් කාලය මේ බලන්න පුතේ. right අතිරේක අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත හැකි කාලය වැඩි දියුණු කිරීමේදී හා සැකසීමේදී ආසාදනය වීම වැළැක්වීම. ඒ කියන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය වලට අමතරව යොදා ගන්නා වෙනත් අමුද්‍රව්‍ය තියෙනවානේ හා ක්‍රියාවලියේදී යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය පිරිසුදු කාරක ඒ වගේම ශක්ති ප්‍රවේද ආදිය සේවකීන් හා අවට පරිසරයේ සමග ගැටෙන විට සිදුවේ හැකි ආසාදන තත්ත්වම කරන්න ඕන. උදාහරණයකට කාන්දු වීම සහ ඉහිරු වීම අඩු කිරීමත් හැකිතාක් විෂ බව අඩු අමුද්‍රව්‍ය භාවිතා කිරීමත් සිදු කරන්න පුළුවන් දරුවනේ. right කළමනාකරණයේ වැඩි දියුණු කිරීම හා ස්වයංක්‍රීයකරණය භාවිතා කරන්න පුළුවන් පුතේ. ඔටෝමේටඩ් කරන්න පුළුවන් මැනේජ්මන්ට් එක ඩෙවලොප් කරන්න පුළුවන් කළමනාකරණයේ වැඩි දියුණු කිරීම හා ස්වයංක්‍රීයකරණය පුතේ භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ කළමනාකරණයක් මගින් සේවකීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් වගේම ස්වයංක්‍රීයකරණය හරහා ශ්‍රම සූක්ෂමතාව සඳහා පිළියමක් යෙදීමටත් ක්‍රියාවලියේදී සිදුවේ හැකි පුද්ගල දෝෂ අවම කර ගැනීමටත් පුළුවන් ඔටෝමේටඩ් කරන එකෙන් ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය සිදු කිරීම මගින් අපිට කරන්න පුළුවන්. 6 ඒ වගේම ආයතනයේ ඇතුළත හා පිටත අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම කරන්න පුළුවන් පුතේ. right මේකෙදි එකතු වන අපද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදීම භාවිතා කිරීම හෝ නැවත භාවිතා කිරීම හෝ ආයතනය තුළ වෙනත් ප්‍රයෝජනයක් අයුරින් භාවිතා කරන්න පුළුවන් පුතේ. reuse කරන්න පුළුවන්. අපද්‍රව්‍ය අඩු නවීන තාක්ෂණික ක්‍රියාවලි භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලි සඳහා. මේකෙදී අපද්‍රව්‍ය ඇතිවීම හා විමෝචනය අවම වන පරිදි තාක්ෂණය හා සැකසීමේ ක්‍රියාවලින් අනුපිළිවෙල හා නිපදවන මාර්ගය ආකාරය ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන්න පුළුවන්. right අපි යනවා C කොටසට පුතේ. විශේෂයෙන්ම 13 වන ශ්‍රේණියේ පාඩමක් දරුවනේ ව්‍යවසායකත්වයේ ඒකකයේ ව්‍යවසායකත්වයේ පාඩම කලින් විෂය නිර්දේශය තුලත් තිබ්බ අලුත් වුණ 2017 යාවත් කාලීන විෂය නිර්දේශය තුලත් 13 වන ශ්‍රේණියට ඇතුළත් කරලා තියෙනවා පුතේ මේ ඒකකයේ. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ ඒකකයෙන් පුතේ අහලා තියෙන්නේ සාර්ථක ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය කළමනාකරන කුසලතාවල වැදගත්කම් පැහැදිලි කරන්න කියලා පුතේ. මේක ඇත්තටම විශේෂයෙන්ම 2019 අවුරුද්දේත් ඇහුවා 2020 අවුරුද්දේත් පුතේ මේ ප්‍රශ්නේ එම්මම 2021 දිත් මේ ප්‍රශ්නය ඒ ආකාරයටම අහලා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ විභාග ප්‍රශ්න නැවත පොඩි වෙනස්කම් ඇතුව කෙලින්ම ආය ඊළඟ අවුරුද්දල අහන්න පුළුවන්. ඒකයි විශේෂයෙන්ම විභාග ප්‍රශ්න විශේෂයෙන්ම හොඳට කරලා ප්‍රැක්ටිස් කරලා හුරු වෙලා යන්න කියන්නේ වැඩිපුර පසුගිය විභාග ප්‍රශ්න කරලා යන්න කියන්නේ ඒකයි. 2019 ආපු එකක් නැවත 2021 අවුරුද්දේ ප්‍රශ්න අහලා තිනවා පුතේ පැහැදිලිවම. එහෙනම් බලන්න ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය කළමනාකරන කුසලතාවල වැදගත්කම් පැහැදිලි කරන්න කියලා පුතේ ප්‍රශ්නය අහන්න. ඉතින් ඇත්තටම කළමනාකරන ක්‍රියාවලිය ගත්තාම පුතේ අපි දන්නවා කළමනාකරන ක්‍රියාවලිය අපි දන්නවා සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයීම සහ පාලනය කියලා ප්‍රධාන ක්‍රියාවලි 4කින් සමන්විතයි පුතේ. ඇත්තටම අපි දන්නවා මේ විශේෂයෙන්ම පුතේ මේ ක්‍රියාවලිය කළමනාකරන ක්‍රියාවලිය නේද දරුවනේ. අපි දන්නවා මේකෙදි මෙන්න මේ ක්‍රියාවලි පියවර සහිතව කළමනාකරන ක්‍රියාවලිය ප්‍රධාන පියවර විදියට අපිට සඳහන් කරන්න පුළුවන් සැලසුම්කරණය ඒ වගේම සංවිධානීකරණය මෙහෙයීම සහ පාලනය කරන ක්‍රියාවලි මීට අන්තර්ගතයි දරුවනේ මේ ක්‍රියාවලිය සඳහා. ඉතින් ඇත්තටම මනා කළමනාකරණයක් තුළින් අපිට ඒ සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගන්න අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා දරුවනේ. නේද දරුවනේ. යෙදෙවුම්
නිමෙවුම් බවට පත් කරන ක්‍රියාවලියක් නිවැරදිව මේක නේද පුතේ මොනවද යෙදවුම් නිමෙවුම් බවට පත් කරන ක්‍රියාවලියක් විදිහට අපිට කළමනාකරන ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන් මේ සඳහා අපි යොදවන දේවල් නිමෙවුම් බවට පත් කරගන්න මනා කළමනාකරන ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ අත්ත වශයෙන්ම කියනවා නම් මෙන්න මේ කියන සලසුම්කරණය, ඒ වගේම සංවිධානීකරණය, මෙහෙයීම සහ පාලනය කරන ක්‍රියාවලි භාවිතා කරලා යෙදවුම් නිමෙවුම් බවට පත් කරන ක්‍රියාවලියක් විදිහට අපිට මේක සරලවම හඳුන්වන්න පුළුවන්. රයිට් අපි යමු ඉදිරියට. හැඳින්වීම සඳහා ලකුණු 20කුත් කරුණු 5ක් නම් කිරීමට ලකුණු 6 බැගින් ලකුණු 30යි. කරුණු 5 විස්තර කිරීම සඳහා ලකුණු 10 බැගින් ලකුණු 50යි. ඒ ආකාරයට පුතේ මේකේ ලකුණු 100 හැදෙන්නේ. රයිට් අපි හැඳින්වීමට යන්න බලන්න. කළමනාකරණයේ කුසලතා හැඳින්වීම ස්කිල්ස් හඳුන්වන එක. ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කිරීමට ව්‍යාපාරී ඇති මානව හා අනෙකුත් සම්පත් අන්න බලන්න සැලසුම් කිරීම අපි කිව්වා වගේ සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීම යන කාර්යයන් ඇතුළත් නේද ක්‍රියාවලිය මනාව හැසිරවීම සඳහා ඇති හැකියාව තමයි කළමනාකරන කුසලතා මැනේජ්මන්ට් ස්කිල්ස් කියලා අපි කියන්නේ. එහෙනම් පැහැදිලිද පුතේ? බලන්න ආයෙත් කතාව. ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒක නම් ලියමු. ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීම සඳහා බලන්න ව්‍යාපාරයක ප්‍රකාශිත අරමුණු ඉටු කර ගැනීමට ඒ වගේම ව්‍යාපාරයේ ඇති මානව හා අනෙකුත් සම්පත් සැලසුම් කිරීම මානව හා අනෙකුත් සම්පත් right මානව හා අනෙකුත් සම්පත් planning සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීම යන නේද කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය right කාර්යයන් ඇතුළත් ක්‍රියාවලිය නේද මනාව හැසිරවීම සඳහා ක්‍රියාවලිය මනාව හැතිරවීම සඳහා ඇති හැකියාවයි right ඔන්න කළමනාකරණය right හැඳින්වීමෙන් පස්සේ අපි වැදගත්කම් ගැන කතා කරනවා. 1 ඉඩම් ජලය ශ්‍රමය මුදල් සම්පත් මේවා මානව සම්පත් වලට අමතරව තියෙන අනෙකුත් සම්පත් ඉඩම් ජලය ශ්‍රමය මුදල් ඒ වගේම අනෙකුත් හිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. මේ නිසා සීමිත සම්පත් ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවයක් ඇතුව හැසිරීම මගින් උපරිම ලාභ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. 2 නිස්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම හරහා ව්‍යාපාරයේ අනාගත අරමුණු ළඟා කරගන්න පහසුයි දරුවනි. මනා ලෙස සියලු කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම මගින් සියලු කටයුතු අඩුවක් නොමැතිව ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යාපාරයක නිස්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම හරහා ව්‍යාපාරයේ අනාගත අරමුණු කරා ළඟාවීම පහසු වෙනවා. ඒ වගේම
මේ මනා ලෙස සියලු කටයුතු සැලසුම් කරණය කිරීම මගින් සියලු කටයුතු අඩුවක් නොමැතිව සියලුම කටයුතු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන. 3. ආයතනයක පාලනය සරලව හා පහසුවෙන් කරගෙන යාමට හැකියාවක් තියෙනවා. කළමනාකරණ කුසලතා. ආයතනයක පාලනය සරලව හා පහසුවෙන් කරගෙන යාමට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පුතේ සැලසුම් කළ ආකාරයට සියලු කටයුතු මෙහෙයවීම මගින් ආයතනයේ පාලනය කිරීම පහසුවෙන් හා සරල ආතති තත්ත්වවලින් තොරව සිදු කිරීමට හැකියාවක් ලැබෙනවා. බලන්න ආයතනයක පාලනය සරල හා පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ නම් සැලසුම් කළ විදිහට සියලු කටයුතු මෙහෙයවීම මගින් ආයතනයේ පාලනය කිරීම පහසුවෙන් හා සරලව ආතති තත්ත්වවලින් තොරව සිදු කිරීමට හැකියාවක් ලැබෙනවා මේ මගින්. හොඳයි. 4. තරගකාරී හා අභියෝගාත්මක තත්ත්වයකට පහසුවෙන් මුහුණ දෙන්න සිදුවන මුහුණ පෑමට සිදුවන තරගකාරී වගේම චැලෙන්ජ් එකක් තියෙන අවස්ථාවන්. අභියෝගාත්මක තත්ත්වයන්ට පුතේ අපිට පහසුවෙන් මුහුණ දීලා ව්‍යාපාරී පැවැත්ම තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද අනෙකුත් තරගකාරී ආයතන හා වෙළඳපොළ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීම මගින් සාර්ථක ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යාමට මේ තුලින් හැකියාවක් ලැබෙනවා කළමනාකරන කුසලතා ස්කිල්ස් මගින්. මොකද්ද? අනෙකුත් තරගකාරී ආයතන වගේම තරගයට සිටින වෙළඳපොළ අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා එමගින් සාර්ථක ලෙස ව්‍යාපාරයේ පවත්වගෙන යන්න හැකියාවක් ලැබෙනවා දරුවනි. හරි. ඊළඟට ව්‍යාපාරයේ විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව භෞතික මූල්‍ය සම්පත් හා අදාළ තොරතුරු නිවැරදි ලෙස නිවැරදි වෙලාවට ලබා ගන්න පුළුවන් වෙනවා. එමගින් එම සියලු ශේෂ්ඨ සඳහා රයිට් ඇතිවිය හැකි නීතිමය ගැටලු සහගත තත්ත්වයන් වළක්වා ගැනීමට අවස්ථාව ලැබෙනවා. පැහැදිලි. ව්‍යාපාර පරිසරයේ පැනනගෙන නොයෙකුත් වෙනස්කම්ද ඒවා වෙනස්කම් හරි එම වෙනස්කම් හරිද බලන්න ව්‍යාපාර පරිසරයේ පැනනගෙන නොයෙකුත් වෙනස්කම්ද ඒ වගේම බලන්න එම වෙනස්කම් නිසා ව්‍යාපාර පරිසරයේ විය හැකි බලපෑම්ද දැනගන්න පුළුවන්. මෙමගින් ව්‍යාපාරයේ කෙරෙහි ඇතිවන ඍණාත්මක බලපෑම් කල්තියා අඳුනාගත හැකි නිසා ගැටලු අවම කරගන්නත් පුළුවන්. හරි. 7 වෙනස් වන පරිසරයට අනුව නම්‍යශීලී නිර්මාණාත්මක තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනවා. ව්‍යාපාරයේ කෙරෙහි පැන නැගිය හැකි විවිධ ගැටලු හා අභියෝග ඉතා පහසුවෙන් ජය ගැනීමට හැකියාව මෙමගින් ලැබෙන අතර වෙළඳපොළ වෙනස් වීම වලට සංවේදීව නිවැරදි තීරණ ගැනීමට හැකියාව පහසුකම් සැලසෙනවා දරුවනි. ඒ වගේම ආයතනය තුල පවතින සංවිධාන ව්‍යුහයේ හරි මට්ටම් අතර අපි දන්නවා මැනේජ්මන්ට් හයිරාකි එකක් කළමනාකරන දූරාවලියක් තියෙනවා දරුවනේ. ඉහළ පෙළ කළමනාකරන වෘත්තයෙන් ඉඳන් පහළ පෙළ දක්වා. එනම් ආයතනය තුල පවතින සංවිධාන ව්‍යුහයේ මේ මට්ටම් අතර හරිද අන්‍යෝන්‍ය සහයෝගීත්වය වර්ධනය කොට වඩා හොඳ ආයතනික පරිසරයක් ගොඩ නැගීමට මේක ඉවහල් වෙනවා. කළමනාකරන දූරාවලියක් තියෙනවා හයිරාකි එකක් තියෙනවා ඒක ඉහළ පෙළ කළමනාකරුවන් ඊළඟට ඒ විදිහට පහළට දරුවනේ අනෙකුත් කළමනාකරුවන් ඒ වගේම සුපරීක්ෂකවරුන් ඒ කට්ටිය යටතේ ඉන්න කට්ටිය ඒ විදිහට මේකේ හයිරාකි එකක් තියෙනවා අපි දන්නවා. එහෙනම් මෙන්න මේ ආයතන තුල පවතින සංවිධාන ව්‍යුහයේ හරිද ඒ විවිධ මට්ටම් අතර මේ අන්තර් සම්බන්ධතා sannivedane වගේ දේවල් يعني අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරලා වඩා හොඳ ආයතනික පරිසරයක් ගොඩ නැගීම සඳහා දරුවනේ හැකියාවක් ලැබෙනවා මේ වගේ. එකෙන් මොකද වෙන්නේ සාමූහිකත්වයේ වර්ධනය වීම තුලින් බලන්නකො සාමූහිකත්වයේ වර්ධනය වීම තුලින් ඒගොල්ලෝ
එක්ව වැඩ කිරීම සහ මනාව කළමනාකරණයේ මැනවින් හැසිරවීම තුළින් ජයග්‍රහණ අත්පත් කර ගැනීම පහසු වෙනවා දරුවනේ. ජයග්‍රහණ අත්පත් කර ගැනීම පහසු වෙනවා. හොඳයි පුතේ. එතකොට අපි විශේෂයෙන්ම 2019 අවුරුද්දට අදාළව ඒ කියන්නේ දුවල පුතාලා දන්නවා 2017 අවුරුද්දේ විෂය නිර්දේශය යාවත් කාලීන දරුවනේ 2013 අවුරුද්දේ තමයි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාවට හඳුන්වා දීම සිදු වුණේ දුවල පුතාලා දන්නවා. ඉතින් ඊට පස්සේ 2015 තමයි ප්‍රථම වතාවට විභාගයේ පැවතුනේ. අවුරුදු දෙකක් ඒ කට්ටිය ඉගෙනගෙන නැවත මේ විෂය නිර්දේශයේ යාවත් කාලීන දරුවනේ වෙනස් වීමකට ලක් වුණා 2017 වර්ෂයේ. ඉතින් 2017 වර්ෂයේ මේ විෂය නිර්දේශයේ යාවත් කාලීනට පස්සේ 2017 උසස් පෙළ ඉගෙන ගන්න ආපු දරුවෝ මේ යාවත් කාලීන වෙච්ච නව විෂය නිර්දේශය ඉගෙන ගත්තා. ඉතින් ඒගොල්ලෝ 2017 18 19 අවුරුදු දෙකක් ඉගෙනගෙන 2019 අවුරුද්දේ මේ අලුත් විෂය නිර්දේශය යටතේ ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණා විභාගෙට මුහුණ දෙන්න. ඉතින් අපි මේ දුවල පුතාලත් එක්ක මෙන්න මේ 2019 වෙනස්කමට ලක්වෙච්ච නව නිර්දේශය යටතේ පැවැත්වුණු පළවෙනි විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදී ඒ විභාගයට අදාළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් දුවල පුතාලත් එක්ක අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් බහුවර්ණ ප්‍රශ්න 50ක් ඔබ දන්නවා විශේෂයෙන්ම අතිශයින් වැදගත් ඔබට මේ අපි නිතරම කියන කතාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 35ක් 36ක් ප්‍රමාණයක් අපිට කරගන්න පුළුවන් නම් අපිට නියත වශයෙන්ම ඒ සාමාර්ථයකට යාමේ හැකියාව තියෙන අනිත් ප්‍රශ්න පත්‍ර ටිකත් සාර්ථකව කරගන්න පුළුවන්. මේක කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම දරුවා අවබෝධයෙන් මේ වැඩේ කරගන්නවා. ඉතින් පුතේ අපි ඒ සඳහා කරන්න ඕනේ වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හුරු වෙන්න ඕනේ නේද දුවේ පුතේ. ඒ වගේම මේ රචනා ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි දුවේ පුතේ. ඒ කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒකට පැයක කාලයක් හම්බෙන්නේ හම්බෙනවා ලකුණු 300ක් නේද දරුවනේ. 75 ඒවා 4ක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6කින් සමන්විතයි. විශේෂයෙන් කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ටම උත්තර ලියන්න ඕනේ. ඒ සපේලා තියෙන ඉඩ මත ඒක විභාග ශාලාවෙන් පිටතට ගෙන යන්න බෑ. ඉඩ දීලා තියෙන ඉඩ ප්‍රමාණවත් ඉඩ දීලා තියෙන ඒ මත කෙටි උත්තරයි බලාපොරොත්තු වෙන්නේ. දීර්ඝ උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී විශේෂයෙන්ම දුවල පුතාලත් එක්ක කතා කළා. මේ සාකච්ඡාව 2019 ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අවසන් කරන මොහොතේ විශේෂයෙන් මේක කියන්න ඕනේ. ඒක නිසා අපි රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස පැය දෙකක් රචනා ප්‍රශ්න පත්‍රයේ B කොටස පැය දෙකක් හම්බෙනවා ඔබට. රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් තෝරගත්ත ප්‍රශ්න 4කට දුවල පුතාලා පිළිතුරු සපයන්න ඕනේ. ඉතින් දුවේ පුතේ ආකාරයටයි කටයුතු සිදු කරන්න. ඒක නිසා විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා. හැකි පමණ විශේෂයෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර. මොකද ඔබ අවසානයේ විභාගයටයි දුවේ පුතේ වාඩි වෙන්නේ, සූදානම් වෙන්නේ. ඒක නිසා ඔබට රැයුම් කරනවා හැකි පමණ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර, ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියලා මේකට හුරු වෙන්න පුතේ. අවසන් ප්‍රතිඵලය ඉහළ ප්‍රතිඵලයකට යන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඒකෙන් ඒක දුවල පුතාලට ආරාධනා කරමින් දුවල පුතාලට ජය වේවා. අපි දුවල පුතාලත් එක්ක ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා 2020 අවුරුද්ද සඳහා නිකුත් කරපු ප්‍රශ්න පත්‍රයේ දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.